හැම දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දෙනෙක්ම උතුම් ධර්ම දේශනාව සමග බොහොම සද්ධාවෙන් ධර්ම ශ්‍රවණයට එකතු වෙච්ච මොහොත. පින්වතුනි, අද අපි කතා කරන්න මේ බුද්ධ ශාසනය තුල 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාට අයිති සද්ධාවෙන් පැවිදි වන්නන් අතර අග්‍රස්ථානය ලැබපු උතුම් මහරහතන් වහන්සේ නමක් පිළිබඳව. මේ මහරහතන් වහන්සේ පුදුමාකාර උත්සාහයක් දරලා පුදුම උපවාසයක් කරලා ජීවිතේ පැවිදි භාවයට පත්වෙන්න ධර්මාවබෝධය කරා යන්න තමන්ගේ දෙමව්පියන් ඥාතීන් යාළු මිත්‍රයෝ එක්ක පුදුම සටනක් කරලා පැවිදි වෙච්ච කෙනෙක් මේ බුද්ධ ශාසනය තුළ. ඒ උතුම් මහරහතන් වහන්සේ මීට කල්ප ලක්ෂයකට පෙර පියුමතුරා බුදුරජාණන් වහන්සේගේ කාලේ තමයි එදා දම්පින්කං කරලා බුදුරජාණන් වහන්සේට දින 7ක් පුරා මහා දානයක් පූජා කරලා ප්‍රාර්ථනාවක් කරේ. මට අනාගත බුද්ධ ශාසනයක සද්ධාවෙන් පැවිදි වන්නන් අතර අග්‍රස්ථානෙම ලැබේවා කියන ප්‍රාර්ථනාව. පින්වතුනි, මීට කල්ප ලක්ෂයකට පෙර පියුමතුරා බුදුරජාණන් වහන්සේත් පහළ වෙන්න පෙර එදා දඹදිව බොහෝම ධනවත් සිටුවරු දෙන්නෙක් හිටියේ. මේ දෙන්න හරීම මිත්‍රයි, යාළුවෝ දෙන්නේ. එදා දඹදිව හිටපු ධනවත්ම සිටුවරයෝ දෙන්න. මේ දෙන්න පුරුදු වෙලා හිටිය ඉරදිමත් තාපසයෝ දෙන්නෙකුට බොහෝම ගෞරව කරමින් නිතර තමන්ගේ සිටු මැදුරට ආරාධනා කරලා දම් පින්කම් පවත්වනවා. ඒ වෙනකොට බුද්ධ ශාසනයක් නෑ, බුද්ධ ශූන්‍ය කාලයක්, බුද්ධ ශාසනයක් නැති කාලෙක. හැබැයි මේ තාපසවරු දෙන්න හොඳට භාවනා කරලා හිත වඩලා ඉරදිමත් තාපසවරු දෙන්නේ. එක තාපසෙක් ඉරදියෙන් මනෝමය ශරීරයෙන් නිතර දිව්‍ය ලෝකෙට ගිහිල්ලා තවතිසා දිව්‍ය ලෝකයේ සක්‍ර දෙවියන්ගේ ඒ උයනේ දවල් විවේක කාලෙ ගත කරනවා. නිතර සක්‍ර දෙවියන් ඇසුරු කරනවා. මේ සක්‍ර දෙවියන්ගේ සැප සම්පත් දකිනවා. ඒ වගේම තවත් ඉරදිමත් තාපසයෙක් හිටියා. මේ තාපසයත් හිත දියුණු කරලා මනෝමය ශරීරයෙන් නිතර නාගලෝකෙට යන්න. මේ නාග රජ්ජුරුවන්ගේ සැප සම්පත් නිතර දකිනෝ. නාග රජ්ජුරුව බොහෝ සැප සම්පත් විඳින කෙනෙක් හැටියටයි මේ ඉරදිමත් තාපසය දැක්කේ. එතකොට මේ තාපසවරු දෙන්නටම මේ සිටුවරු දෙන්න නිතර දන් පැන් දෙනවා, පුද පූජා කරනවා. අර දිව්‍ය ලෝකෙට යන මේ ඉරදිමත් තාපසයා ඒ තමන්ට දම්පින්කං කරන, තමන්ට උදව් කරන සිටුවරයට නිතර ආශිර්වාද කරේ, ඔබ මේ දම්පින්කං කරනවා, ඔබ මට මේ විදිහට සලකනවා, උපස්ථාන කරනවා, මේ පිනෙන් ඔබට සක් දෙවිඳුටසේ තවතිසා දෙව්ලොව සක්‍ර දෙවියන්ට වගේ සැප සම්පත් මේ පිනෙන් ලැබේවා කියලා ආශිර්වාදයක් කරා. මොකද ඒ කාලේ නිවන් පැතීමක් නෑ, බුද්ධ ශාසනයක් තියෙන කාලයක් නෙවෙයි. එතකොට මේ සිටුවරයාගේ හිත නැමුණේ සක්‍ර දෙවියෝ වෙලා උපදින්න, තවතිසා දෙව්ලොව සැප සම්පත් අනේ මටත් එහෙනම් ලැබේවා. ඒ ප්‍රාර්ථනින්ම මේ ඉරදිමත් තාපසයට දම්පින්කං කරමින් හිටිය. ඒ වගේම අනිත් සිටුවරයා, ඒ සිටුවරයා දම්පින්කං කරන්නේ අර නාගලෝකෙට ගිහින්ගෙන මේ ඉරදිමත් තාපසයට. ඒ තාපසය ආශිර්වාද කරන්නේ ඔබට නාලුව නා රජ්ජුරුවන්ට වගේ සැප සම්පත් ලැබේවා, ඔබට නාග රාජ්‍යයේ රාජ්‍ය සම්පත්තිය මේ පිනෙන් ලැබේවා. ඔහුගේ හිත නැමුණේ නාග රාජ්‍යයේ මේ නාග රජ්ජුරුව වෙලා උපදින්න හිත නැමුණ ඒ සිටුවරයාගේ හිත. මේ දෙන්නම දම්පින්කං කරලා සිටුවරු දෙන්න මිය ගිහිල්ලා එක සිටුවරෙක් තවතිසා දෙව්ලොව සක්‍ර භවනි සක්‍ර දෙවියන් වෙලා ඉපදුන. අනෙක් සිටුවරයා මිය ගිහිල්ලා බොහෝ දම්පින්කං කරලා නාගලෝකෙ නාග රජ්ජුරුව වෙලා ඉපදුන. ඔය කාලෙ තමයි පියුමතුරා බුදුරජාණන් වහන්සේ මීට කල්ප ලක්ෂයකට පෙර දඹදිව් තලයේ පහළ වුණේ. මේ සක් දෙවියන් පියුමතුරා බුදුරජාණන් වහන්සේ ඇතුළු දහස් ගණන් සංඝයාට ආරාධනාවක් කරා. ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ මහා සංඝයා පිරිවරාගෙන තවතිසා දෙව්ලොවට වැඩම කරන සේක්වා. බුද්ධ ප්‍රමුඛ සංඝයාට මන් දිව්‍ය ලෝකයේ දිව්‍ය භෝජනවලින් දානයක් පූජා කරනවා දින 7ක්ම. බුදුරජාණන් වහන්සේ ආරාධනාව පිළි අරගෙන සංඝයා පිරිවරාගෙන ඉරදිමත් සංඝ පිරිස සමග දෙව්ලොවට වැඩියා. මේ සක්‍ර දෙවියන් දින 7ක් පුරා පියුමතුරා බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝයාට දන් දීලා එදා ප්‍රාර්ථනාවක් කරා,
ස්වාමීනී භාග්‍යතුන් වහන්ස මන් දින 7ක් පුරා මේ දම්පින්කම් කරලා ප්‍රාර්ථනා කරන්නේ මට අනාගත බුද්ධ ශාසනයේ සද්ධාවෙන් පැවිදි වන්නන් අතර අග්‍රස්ථානෙ මට ලැබේවා කියලා ප්‍රාර්ථනාවක් කරා. බුදුරජාණන් වහන්සේ දැක්ක මේ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ඔබ ඔය විදිහට පින් දහම් කරන්න පාරමී පුරාගෙන යන්න තව කල්ප ලක්ෂයක් ගිය තැන ගෞතම බුද්ධ ශාසනය ඔබ රට්ඨපාල නමින් සද්ධාවෙන් පැවිදි වන්නන් අතර අග්‍රස්ථානය ලබල උතුම් මරහත්වයට පත්වෙලා සංසාර ගමන අවසන් කරනවා කියල ඉස්සල්ලාම කල්ප ලක්ෂයකට පෙරයි පියුමතුරා බුදුරජාණන් වහන්සේගෙන් විවරණ ගත්තේ. ඒ වගේම අර නාගලෝක හිටපු නාග රජ්ජුරුවොත් දවසක් බුද්ධ ප්‍රමුඛ සංඝයාට ආරාධනා කරා ස්වාමීනී නාගලෝකයට වඩින් දින 7ක්ම බුද්ධ ප්‍රමුඛ සංඝයාට මන් දන් දෙනවා. බුදුරජාණන් වහන්සේ ආරාධනාව පිළි අරගෙන මහා සංඝයා සමග නාගලෝකයට වැඩිය. පිංගතුනි මේ නාග රජ්ජුරුව දානශාලාවේ ආසන පනවලා තිබ්බේ කවාකාර විදිහට සම්පූර්ණ රවුමට තමයි ආසන පනවලා තිබ්බේ. බුදුරජාණන් වහන්සේට බොහෝම ගෞරවාන්විතව ආසනයක් පනවලා තිබ්බා. මැණික් කතුරපු මේ රන් අසුනක් නාගලෝකේ නාග රජ්ජුරුව පනවලා තිබුණා. ඒ වගේම අග සෞදෙනම ඊළඟට මහා ශ්‍රාවකයන් වහන්සේලා මේ ශාසනයේ පිළිවෙලට ඔක්කෝම වාඩි වුණාට පස්සේ අර රවුමේ කෙලවරම වාඩි වුණේ ඒ වෙනකොට බුද්ධ ශාසනයේ හිටපු අවුරුදු 7ක් වගේ වයස ඇති ඒ බුදුරජාණන් වහන්සේගේ ගිහි කල පුත්‍රරත්නය මේ සාමණේර ස්වාමීන් වහන්සේ දිහා අර නාග රජ්ජුරුව බලනවා බුදුරජාණන් වහන්සේ වගේමයි මේ පුංචි හාමුදුරන් වහන්සේගේ රූප සම්පත්තිය බුදුරජාණන් වහන්සේ අසලම වාඩි වෙලා ඉන්නේ. මොකද අර රවුම වටේට ගිහිල්ලා අවසන් වෙනකොට වයස පිළිවෙලට පුංචිම කෙනා අනිත් පැත්තේ කෙළවරේ බුදුරජාණන් වහන්සේ ළඟින්ම තමයි වැඩ හිටියේ. බුදුරජාණන් වහන්සේට මහා පුරුෂ ලක්ෂණ 32ක් තියෙනවා. ඒ වගේම මහා පුරුෂ ලක්ෂණ පිහිටලා තිබුණා එදා ඒ ගිහි කල පුත්‍රරත්නයේ වෙච්ච ඒ ස්වාමීන් වහන්සේට. උන්වහන්සේ බොහෝම ශික්ෂාකාමී බොහොම සංවර බොහොම තැම්පත් කෙනෙක් බුදුරජාණන් වහන්සේ වගේමයි රූපකාය. ඒ වෙලාවේ මේ නාග රජ්ජුරුවන්ගේ හිත ඇදිලා ගියේ මේ පුංචි ස්වාමීන් වහන්සේගේ ඉරියව්වට. අනිත් සංඝයාගෙන් ඇහුවා අර කවුද බුදුරජාණන් වහන්සේ ළඟින්ම උන්වහන්සේගේ දකුණු පසින් වැඩ ඉන්නේ කවුද කියලා ඇහුවා. ඒ වෙලාවේ අනිත් භික්ෂුන් වහන්සේලා කිව්වා ඔය තථාගතයන් වහන්සේගේ ගිහි කල පුත්‍රරත්නේ. උන්වහන්සේ ඔහොම හිටියට බොහෝම ශික්ෂාකාමී කෙනෙක්. එදා ඉදන් දින 7ක්ම දම්පින්කම් කරලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මේ නාග රජ්ජුරුව එදා ප්‍රාර්ථනයක් කරා ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ මන් දින 7ක් පුරා බුද්ධ ප්‍රමුඛ සංඝයාට දන් දීලා මම ප්‍රාර්ථනා කරන්නේ මට අනාගත බුද්ධ ශාසනයේ බුදු කෙනෙකුගේ ගිහි කල පුත්‍රරත්නයේ බවට පත් වෙන්නම ලැබේවා. මට ඒ බුද්ධ ශාසනය තුළ ශික්ෂාකාමී භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානෙම ලැබේවා කියලා ප්‍රාර්ථනාවක් කරා. පියුමතුරා බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් බැලුවා මේ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවද? ඉෂ්ට වෙනවා. තව කල්ප ලක්ෂයක් ගිය තැන ගෞතම බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙද්දී උන්වහන්සේගේ ගිහි කල පුත්‍රරත්නයේ හැටියට රාහුල භද්‍රයන් වහන්සේ හැටියට ඉපදිලා ඒ බුද්ධ ශාසනය තුළ පැවිදි වෙලා උතුම් මරහත්වේ ලබලා ශික්ෂාකාමී භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානය ලබනවා. එදා විවරණ ගත්තේ නාග රජ්ජුරුව හැටියටයි එදා රාහුල භද්‍රයන් වහන්සේ කල්ප ලක්ෂයකට පෙර විවරණ ගත්තේ. ඔය විදිහට තමයි ශික්ෂාකාමීන් අතර අග්‍රස්ථානය ලබන කෙනත් මේ බුද්ධ ශාසනයේ ඒ වගේම සද්ධාවෙන් පැවිදි වන්නන් අතර අග්‍රස්ථානය ලබන කෙනත් පෙර සිටුවරු දෙන්නෙක් හැටියට ඉඳලා දෙව්ලොවත් නාලවත් ඉපදිලා පියුමතුරා බුදුරජාණන් වහන්සේගේ විවරණ ගත්තේ ඔය විදිහටයි. පින්වතුනි ඔය විදිහට විවරණ අරගෙන දෙව්ලොව මනුලව බොහෝ පින්දහම් කර කර පාරමී පුරාගෙන ඇවිල්ලා එදා මේ රට්ඨපාල කියන කෙනා දෙව්ලොවින් ඇවිල්ලා ඉපදිලා හිටියේ කුරු ජනපදේ පුල්ල කොට්ටිත කියන නියං ගමේ බොහොම ධනවත්ම සිටුවරයාගේ සිටු පුත්‍රයා වෙලා තමයි ඉපදිලා හිටියේ. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙලා උන්වහන්සේට මොනතරන් රජවරු සිටුවරු වටිනා ආරාම සකස් කර කර පූජා කරාට බුදුරජාණන් වහන්සේ ආරාමිකටම වෙලා වැඩ හිටියන් නොවේ. බුදුරජාණන් වහන්සේ වස් කාලි වැඩ ඉන්නවා.
ඒ වස්කාලය අවසන් වනාට පස්සේ වස් පවාරණය කරලා ධර්මය සඳහන් වෙනවා මහා මණ්ඩල චාරිකාව කියලා. ඒ මහා මණ්ඩල චාරිකාව කියන මහා සඟ පිරිස පිරිවරාගෙන වස් පවාරණයෙන් පස්සේ මාස 9ක් පුරා වස් මාස 3 අවසන් වෙච්ච ගමන් චාරිකා ගමන පිටත්වෙන. යොදුන් 900ක් තරන් දුර දඹදිව් තලයේ සිසාරා ගම් නගර නියංගම් පසු කරමින් බුදුරජාණන් වහන්සේ බොහෝ දෙනාට අනුකම්පා පිණිස වැඩම කරනවා. පිංහතුනි තථාගතයන් වහන්සේ වැඩම කරන්නේ මහා කරුණාවෙන්. බුද්ධ දර්ශනය පවා කෙනෙකුට පින ඇති කරලා දෙනවා. අත් දෙක බැඳලා දොහොත් මුදුන්දී ලනේ සාදු කියලා කෙනෙක් වන්දනා කරත් ඒ කෙනාට බොහෝ කාලයක් යහපත පිණිස උපකාර වෙනවා. ඒ බුද්ධ ප්‍රමුඛ සංඝයාට එක දන් හැන්දක් පූජා කරගත්තොත්, ඇගිලි බැඳලා වන්දනා කරගත්තොත්, ආසනයක් පනවල පූජා කරත් බොහෝ දෙනෙකුට බොහෝ කාලයක් හිත පිණිස යහපත පිණිස උපකාර වෙනවා. ඒ වගේමයි ඒ ගම් නගර නියංගම් වල ජීවත්වෙන මනුස්්‍යයන් අතර බොහෝ පින් ඇති අය ඉන්නවා. ඒ අයටත් මේ යන ගමනේ ධර්මාවබෝධය ලබන්න අවස්ථාව සැලසෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ 9 මාසයක් පුරාම ඔය මහා මණ්ඩල චාරිකා වැඩම කරලා ආයි වස් කාලයක් ලං වෙනකොට තමයි ආරාමිකට සංඝ පිරිස් සමග වැඩම කරන්නේ වස් සමාදන් වෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ තවත් චාරිකා ගමනක් තියෙනවා. ඒකට කියන්නේ මධ්‍ය මණ්ඩල චාරිකාව. ඒ චාරිකා ගමන බුදුරජාණන් වහන්සේ වඩින්නේ වස් මාස 3 අවසන් වෙලා බුදුරජාණන් වහන්සේ බලනවා මේ වස් සමාදන් වෙච්ච සංඝ පිරිස අතර තව මාසයක් මෙතනම නතර වෙලා වැඩ හිටියොත් මේ ආරාමෙ තව බොහෝ පිරිසකට මාර්ගඵල ලබන්න පුළුවන්. ඒ අයගේ හිත වැඩිලා නුවණ මෝරලා ධර්මාවබෝධයට දැන් හිත සකස් වෙලා තියෙන. තව මාසයක් මේ ආරාමෙ වැඩ හිටියොත් මේ වස් මාස 3 සීල සමාධි ප්‍රඥා වඩපු භික්ෂූන් වහන්සේලා අතර බොහෝ පිරිසක් තව මාසයක් වැඩ හිටියොත් මේ භූමියේ මාර්ගඵල ලබනවා. ඒ වගේමයි මේ ප්‍රදේශවාසී ජනතාවගේ බොහෝ පිරිසකට තව මාසයක් වැඩ හිටියොත් ධර්මාවබෝධය ලබන්න තියෙන අවස්ථාව වැඩි. මේ විදිහට බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැකලා වස් මාස 3ට අමතරව තව එක මාසයක් වැඩ ඉඳලා චාරිකා ගමන ආරම්භ කරනවා. ඒ ගමනට මාස 8ක් ඇතුළත් යොදුන් 600ක් තරම් දුර බුදුරජාණන් වහන්සේ සංඝයා පිරිවරාගෙන ගම් නගර සිසාරා ධර්ම දේශනා කරමින් වැඩම කරනවා. ඒකට කියනවා මධ්‍ය මණ්ඩල චාරිකාව. ඊළඟට පිංහතුනි බුදුරජාණන් වහන්සේගේ තවත් චාරිකා ගමනක් තියෙනවා. ඒ ගමනට මාස 7ක් තමයි. යොදුන් 300ක් තරම් තුඩ වැඩම කරනවා. අර වස් මාස 3 අවසන් වෙලා තව මාසයක් ඉඳලා බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තිය ලෝකෙ දිහා බලනකොට තව එක මාසයක් ඒ ආරාමෙම වැඩ හිටියොත් තව බොහෝ පිරිසකට මාර්ගඵල ලබන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දකිනවා. ඒ කාරණා හොඳට වටහා ගන්න බුදුරජාණන් වහන්සේ තව එක මාසයක් එතන වැඩිපුර වැඩ. ඒ කියන්නේ මාස 5ක් එකම තැන වැඩ ඉන්නවා සංඝ පිරිස සමග. ඊළඟට මාස 7ක චාරිකා ගමනක් වැඩම කරනවා. යොදුන් 300ක තරම් දුරක් වඩිනවා. මේ විදිහට බුදුරජාණන් වහන්සේ බුදු වෙලා වැඩ හිටි අවුරුදු 45 පුරාවටම උන්වහන්සේ දඹදිව් තලයේ සිසාරා ගම් නගර පුරා වැඩම කරමින් ධර්ම දේශනා කරමින් සම්බුදු කෘත්‍ය උන්වහන්සේ සිදු කරා. මෙහෙම වැඩම කරපු ගමනේ කුරු ජනපදේ. අද ඔය කුරු ජනපදේ කියලා කියන්නේ වර්තමානයේ දිල්ලිය කියන ප්‍රදේශේ. ඔබ අහලා ඇති කුරු ජනපදේ කම්මස්සගම්ම කියන නියංගමේ තමයි 4 සතිපට්ඨාන දේශනා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. එතකොට මේ කුරු ජනපදයේ ආශ්‍රිතව තියෙන පුල්ලකොට්ටිත කියන නියංගමට එදා බුදුරජාණන් වහන්සේ සංඝයා පිරිවරාගෙන වැඩම කරා. එහෙම වැඩම කරපු ගමනේ බොහෝ පිරිසක් දැන් බුදුරජාණන් වහන්සේ වැඩියට පස්සේ කීර්තිරාවයක් පැතිරෙනවා. ඒක බොහෝ දේශනාවල සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ බණහන්න මිනිස්සු එකතු වෙන්නේ මේ බුදු කෙනෙක් වැඩියා කියලා නෙමෙයි. ඒ කාලේ වැඩිපුර ගෞරව කරේ උන්වහන්සේගේ කුලයට. මොකද ඉන්දියාව කියන්නේ ඒ වගේ හරියට කුල මාන්නෙන් ඉදිමිච්ච මිනිස්සු හිටපු රටක්. මිනිස්සු අතර කීර්තිරාවයක් පැතිරෙනවා. අන්න අපේ ගමට ශාක්‍ය පුත්‍ර ශ්‍රමණයන් වහන්සේ වැඩම කරලලු. ශාක්‍ය කුලෙන් නික්මිලා පැවිදි වෙච්ච සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ අන්න අපේ ගමට වැඩම කරලලු. සුද්ධෝදන රජතුමාගේ පුත්‍රරත්නේ
රම්මි සුරම්මි සුබ මාලිගා අතහැරලා සාක්‍ය කුලෙන් තමයි ඔය පැවිදි වෙලා තියෙන්නේ. දැන් ඕක තමයි කීර්තියක් හැටියට පැතිරෙනවා. හැබැයි ඒ අතරම උන්වහන්සේ ගැන කීර්තිතාවයක් පැතිරුණා. උන්වහන්සේ අරහන් නිකෙලෙස් කෙනෙක්ලු. සම්මා සම්බුද්ධ ගුරූපදේශ රහිතව මේ ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක්ලු. විද්‍යාචන්න සම්පන්න. උන්වහන්සේට පුබ්බේ නිවාසානුස්සති ඥානෙ, චුතූපාත ඥානෙ, ආසවක්කේ ඥානෙ, දිබ්බ චක්කු, දිබ්බ සෝත, පරචිත්ත විඥාන, ඉරදිවිද ඥාන, ඒ වගේ බුදුරජාණන් වහන්සේට පමණක් පිහිටන ඥානයන් තියෙනවා. ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානෙ, ආසයානුසේ ඥානෙ, මේ වගේ බුදු කෙනෙකුට පමණක් පිහිටන මේ අවබෝධඥානය. ඒ නිසා කියන විද්‍යා. ඒ අවබෝධයට ගැලපෙන සිල්වත් චරිතවත් ජීවිතයක් ඇති කෙනෙක්. විද්‍යා චරණ සම්පන්, ලෝකෙම හිටපු තුන් ලෝකෙම සිල්වත්ම කෙනා. සුගත කියන්නේ උන්වහන්සේ සුන්දර නිවන් මඟ හොයාගෙන නිවනට පත්වෙච්ච කෙනෙක්. දැන් මිනිස්සු කතා වෙනවා උන්වහන්සේ ලෝකවිදූ. ලෝකවිදූ කියන්න මේ දිවිය ලෝක ගැන, බ්‍රහ්ම ලෝක ගැන, අපායවල් ගැන, මේ සියලු සත්‍යයන් උපදින සත්ව ලෝකයන් ගැන පරිපූර්ණ අවබෝධයකින් ඒ ලෝකයන්ගේ නිදහස් වෙච්ච කෙනෙක්. අනුත්තරෝ පුරිස ධම්ම සාරති. දෙව් මිනිස් ලෝකයා නිවන පිණිස හික්මුවන්න දක්සයි. ආදේශනා ප්‍රාතිහාරයෙන්, අනුශාසනා ප්‍රාතිහාරයෙන්, ඉරදි ප්‍රාතිහාරයෙන් කෙනෙක්ව ධර්මාවබෝධය පිණිස හික්මුවන්න දක්ෂම කෙනෙක්ලු. සත්තා දේව මනුස්සානන් දෙව් මිනිසුන්ටම නිවන් මඟ පෙන්නන ගුරුවරයලු. බුද්ධ අවබෝධ කරගත් ධර්මය උන්වහන්සේ ලෝකයාටම දේශනා කළ ධර්මාවබෝධය ලබල දෙනවල්. උන්වහන්සේ භගවා කියන භාග්‍යවන්ත ලෝකෙ පහළ වෙච්ච පින්වන්තම කෙනෙක්ලු. දැන් මේ බුදුගුණ ගැන කීර්තිරාවයත් අර විස්තරයත් එක්කම් පැතිරිලා යන. එහෙම පැතිරෙනකොට අන්න මිනිස්සු එකතු වෙනවා යමල්ල අපිත් බණහන්න, යමල්ල බණහන්න. මේ විදිහට බොහෝ පිරිසක් බණහන්න එකතු. ඔය විදිහට තමයි බුදුරජාණන් වහන්සේ ගම් නගර පුරා වැඩම කරද්දී මිනිස්සු බණහන්න එකතුනේ. එදා මේ පුල්ලකොට්ටිත කියන නියංගමේ බුදුරජාණන් වහන්සේ දහම් දෙසද්දි බොහෝ පිරිසක් බණහනකොට එදා ඒ නගරේ හිටපු ධනවත්ම සිටුවරයාගේ පුතා තමන්ගේ යාළුමිට්ටුව එක්ක බණහන පිරිස අතර වාඩි වෙලා බණ ඇහුවා. ඔහුගේ නම රට්ටපාල. මේ රට්ටපාල කියන සිටුවරයා සුටි පුත්‍රයා බණහල අවසන් වෙනකොට සංසාර ගමන ගැන පුදුම කලකිරීමක් ඇති වුණා. ඔහුට පුදුමාකාර සැප සම්පත් තියෙනවා. නගරේ ඉන්න ධනවත්ම සිටුවරයා ඒ වෙනකොට තරුණ වයසේ බිරින්දෑවරු 4 දෙනෙක් ඉඳලා තියෙනවා. ඒ කාලේ දඹදිව බොහෝ සිටුවරුන් ධනවත් අයට බිරින්දෑවරු එක්කෙනා දෙන්න 3 දෙනා හිටපු විස්තර ගැන තියෙනවා. එතකොට මේ රට්ටපාල කුමාරයාට බිරින්දෑවරු 4 දෙනෙක් හිටියා කියලා සඳහන් වෙනවා. එතකොට බොහෝ කාමභෝගී ජීවිතයක් ගත කරපු කෙනෙක්. හැබැයි එදා බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා අවසන් වෙනකොට මේ සංසාර ගමන ගැන මහා කලකිරීමක් ඇති වුණා. වයසට යන, ජරාවට පත් වෙන, වයසට යාමත් සමග තරුණකම අවසන් වෙනවා. ලෙඩවීමත් සමග නිරෝගිකම අවසන් වෙනවා. මරණයත් සමග ජීවිතය අවසන් වෙලා යනවා. මේ භෝග සම්පත් සියල්ල පිරිහිලා යනවා. මොකක්ද මේ ජීවිතය කියලා කලකිරීමක් ඇති වුණා. මේ ජරා මරණ දුකෙන් නිදහස් වෙන්න නම් මමත් පැවිදි වෙලා නිවන කරා යන්න ඕනේ. මේ ගිහි ජීවිතය තුළ මේ සැප සම්පස් හිටු තනතුරු මේ වැයි දන්නන් නිවන් දකින්න බෑ කියලා හිතුණ. ඒ වෙලාවේ බණහපු පිරිස පිටත් වෙලා ගියා. බණහපු පිරිස පිටත් වෙලා යනකං ඉඳලා මේ රට්ටපාල මේ කුමාරයා සිටුවරයා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිලා වන්දනා කළා. කිව්වා අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට පැවිදි වෙන්න හිතෙනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මාව පැවිදි කරන සේක්වා. මට මේ ගිහි ජීවිතේ ඉඳන්නම් මේ ධර්මයේ දියුණු කරන්න අමාරුයි. මං හොඳට ධර්ම දේශනාව ඇහුවා වචනයක් පාසා මට මේ ධර්මයේ දියුණු කරගන්න මාව පැවිදි කරන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාළ රට්ටපාල ඔබට ඔබේ දෙමව්පියන්ගේ අවසර තියෙනවා දැහුව පැවිදි වෙන්න. අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම එහෙම අවසර ගත්තේ නැහැ කිව්වා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ වදාළ රට්ටපාලේනි මේ බුද්ධ ශාසනය තුල දෙමව්පියන්ගේ අවසර නැතුව කුලදරුවන් පැවිදි කරන්නේ නැහැ කිව්වා. මොකද ඒ වෙනකොට මේ නීතිය පනවල අවසానයි. පුංචි රාහුල හාමුදුරුවෝ මුල් කරගෙන තමයි මේ නීතිය බුද්ධ ශාසනය තුල පැනෙව්වේ. ඒ නිසා දෙමව්පියන්ගෙන් අවසර අරගෙන ඉන්න කිව්වා. හොඳයි ස්වාමීනි කියලා දැන් රට්ටපාල කුමාරයා ගියා. හැබැයි දන්නවා මේක ලේසි දෙයක් නෙමෙයි. දැන් ගිහිල්ලා අම්මා තාත්තා දෙමව්පියෝ අර බිරින්දෑවරු මේ ඔක්කොම වාඩි කරවලා දැන් අර අහපු බණ විස්තර කර කිව්වා මේ සංසාර ගමන භයානකයි.
මේ වගේ ජරාවට පත්වෙනවා ලෙඩ වෙනවා මේ මොන සැප සම්පත් තිබ්බත් මේ එකක්කත් මරණයත් එක්ක අරගෙන යන්න පුළුවන් දෙයක් නෙමෙයි. මට මේ ධර්මය අවබෝධ කරගන්න ඕනේ. අනේ අම්මේ අනේ තාත්ති මට පැවිදි වෙන්න ඕනෑ කියලා ඔන්න දෙමව්පියන්ගෙන් අවසර ඉල්ලුවා. දෙමව්පියෝ එක හෙලාම කියා හිටිය අපි නං අවසර දෙන්නෑ කියෝ. අපි මැරුණත් උඹට නං අවසර දෙන්නෑ කියෝ පැවිදි වෙන්න. මෙච්චර සැප සම්පත් තිබිලා මේ තරම් ධන දහන්න තින අපේ පවුලේ එකම පුතා. රට්ටපාල කුමාරයා කියන්නේ මේ සිටු පවුලේ හිටපු එකම දරුවා. ඒ නිසා අපිට නං අවසර දෙන්න බෑ කිය. අපි ජීවතුන් අතර ඉන්නකං අපි නම් පැවිදිවෙන්න අවසර දෙන්නෑ කියලා දැන් දෙමව්පියෝ දැඩිසේ කියා හිටිය. අවසානයේ කරුණු කිව්වා දෙමව්පියන්ට පැහැදිලි කරා එක ක්‍රමයකටවත් හරියන්නේ පිළිගන්නෙම නෑ. අවසානි බැරිම තැන රට්ටපාල කුමාරයා මිදුලට ගිහිල්ලා මිදුලේ උඩු වැලි අතර නිදාගත්තා. නිදාගෙන දැඩි අධිෂ්ඨානයක් ඇති කරගත්තා. මම කෑම කන්නෙත් නෑ වතුර බොන්නෙත් නෑ නැකෙටින්නෙත් නෑ මෙතන මැරිලා ගියදේ මැරුණත් මට පැවිදිවෙන්න අවසර දෙනකම් මන් නැකෙටින්නේ මට පැවිදි වෙලා ගුණධර්ම පුරන්න නිවන් දකින්න අවසරයක් දෙන්නේ නැත්නං ඊට වඩා හොඳයි මේ මිදුලෙම මැරිලා යන එක කියලා ඔන්න මිදුල නිදාගත්ත. දැන් දෙමව්පියොත් හිතන්න තියා හොම ඉදලා හවසෙනකොට ඕක ගෙටේ කියලා. දැන් ඔන්න හිටිය බලාගෙන නෑ කෑමටික ගිහින් දුන්න නැකිටල කන්න කියෝ බොරු නැතුව කනව කියෝ. නෑ කෑම කන්නෙත් නෑ වතුර වීදුරත් දුන්න නෑ එපා කියෝ. දැන් ඔන්න වේල 2-3 යනකොට දෙමව්පියොත් දැනක දරුවට ආදරේ. ඒ වෙලේ දැනගත්ත දැන් බය වුණා. දැන් ආහාර ගන්නේ නෑ. වේල් 7ක් කිසිම ආහාරයක් නොගෙන දැන් දවස් 2මාරක් පමණ මේ බිම වැතිරිලා මිදුල ඉන්නවා නිදාගෙන ඔන්න උපවාස. මේ නිවන් දකින්න මේ පංච කාමයන්ගේ මිදිලා ධර්මය කරා යන්න මේ කාමයන් අතහරින්න කරපු උපවාසි ශාසනය තුළ. දැන් මිදුලේ නිදාගෙන ඉන්න ආහාර ගන්නෙත් නෑ වතුර වීදුරුවක් බොන්නේ නැකිටින්නේ නෑ මං මැරිච්ච දෙන් කියලා හිතාගෙන හිටිය. දැන් දෙමව්පියෝ බිරින්දෑවරු ඇවිල් අඩාණ්ඩාකින් වනේ පෙම්බර ස්වාමිය නැකිටින්න කිය අනේ පුතේ නැකිටින්න කිය මේ කෑම බීම තියෙනවා මෙච්චර සැප සම්පත් තියෙනවා මේ සිටු මැදුරු තියෙනවා මේ තරන් හන්රිදී මුතුමැණික් තියෙනවා මේ නැකිට ලැවිල්ල මේවා පරිහරණය කරගෙන පිනක් දහමක් කරගෙන ඉන්න කියන ඔය අදහස් අතහැරලා. හැබැයි රට්ටපාල කුමාරයනේ වච්චනයක් කතා කරන්න. එහෙමම උඩු බැලි අතට වැතිරලාඉන්න. අවසානි දෙමව්පියෝ කල්පනා කරා මේ පුතාව කොහොම හරි හිත වෙනස් කරන්න නම් ඊළඟට ඉන්න යාළුවෝ ටික. යාළුවෝ හම්බෙලා ඒ අයව දැනුවත් කරා නම් ඕම නැකිට්ටෝල ගන්න පුළුවන්. දෙමව්පියෝ ගියා යාළුවෝ මුණ ගැහෙන්න. ගිහිල්ලා රට්ටපාල කුමාරයාගේ යාළුවන්ට කිව්වන්න මේ කුමාරයාට මොකද්ද ලෙඩක් හැදිලා මේ පැවිදි වෙන්න ඕනලු ගිහිල්ලා මොලේ පාදලා අනේ දරුවනේ මේ අන්න නිදාගෙන ඉන්න උඩුබැලි අතර දැන් කන්නේ බොන්නේ දවස් ගානක් මිදුලේ ගිහිල්ලා නැගිට්ටෝල ගන්නේ කිව කරුණු කියලා. දැන් යාළුවෝ ටික අම්මි තාත්තේ අපි දන්නවා කිව යාව නැගිට්ටෝ ගන්න. දැන් ආවා. ඇවිල්ලා දැන් අර යාළුවෝ තියෙන දන්න යාළුකම් වලින් හිතවත්කම් වලින් දැන් පුළුවන් තරම් උත්සාහ කරනව නැගිට්ටවන්න. නෑ. හෙල්ලෙන්නේවත් නෑ. කෑම කවන්න හදනවා. කන්නේ නෑ. වතුර එකක්වත් බොන්නේ නෑ. කටටවත් ගන්න නෑ වතුර උගුරක්වත්. මම මෙතන මැරිච්ච දෙන් මට පැවිදි වෙන්න අවසරයක් දෙන්නේ නැත්නම් මං කන්නේ බොන්නේ නෑ කිය. දැන් ඔන්න රට්ටපාල කුමාරයා දැන් යාළුවෝ දන්න උපක්‍රම සියල්ල කියලා බැලුව හරියන්නෙම නෑ. අවසානයේ ඔවුන්ටත් හිතුණ දැන් මේ කුමාරයට ඇඟට පනත් නෑ. ඇයි වේල් ගානක් ආහාර නෑ. දවස් ගානක් දැන් මිදුලේ උපවාසයක් පැවිදි වෙනකම්. පැවිදි වෙන්න අවසර දෙනකම්. ඒ වෙලාවේ යාළුව කල්පනා කරා අපි මෙහෙම උපක්‍රමයක් යදමු. අම්මා තාත්තට ගිහින් කිව්වා දැන් කරන්න දෙයක් නෑ. මෙහෙම මිදුලේ මැරිලා යනවට වඩා ඔය පැවිදි වුණොත් කොහේ හරි සිවුරක් දරාගෙන ඉන්නවනේ. ඔය ටික කාලයක් හිටියට පස්සේ ගෙදර එන්න ඇරලා අපි කොහොම හරි සිවුරු ගලවලා ගමු කීවා ගෙදරට. එතකන් දැන් ඔය උණුසුමේ හා කියලා අවසර දෙන්න. පස්සේ අපි උපක්‍රමශීලීව සිවුරු ගලවලා ගමු කීවා ගෙදරට. අම්මා තාත්තා කල්පනා කරා ඒ අදහසත් හොඳයි. ඒ නිසා ඔය අවසර දීලා දැන් ඊට පස්සේ ගෙදරට එන්න කියලා සිවුරු ගලවලා ගන්නන්කෝ ඔය අදහස වෙනස් වෙනවා තව ටික දවසකින් කියලා හිතුණා. එහෙම හිතිලා
ඊට පස්සේ ඇවිල්ලා කිව්වා පුතේ දැන් ඉතින් මොනවා කරන්නද එහෙම නම් ඉතින් අපි කැමතියි කිව්වා. එහෙනම් ඉතින් ගිහිල්ලා පැවිදි වෙන්න කිව්වා. දැන් ඔන්න දෙමව්පියන්ගේ කැමැත්ත ලැබුණා. දැන් රට්ටපාල කුමාරයාට නැකිට ගන්නවත් ඇඟට පණ නෑ, දවස් ගානක් ආහාරයක් නෑ. දැන් යාළුවෝ සේවකයෝ එකතු වෙලා බොහොම අමාරුවෙන් අර හිටපු තැනින් උස්සලා අරගෙන කෑම බීම දීලා දැන් යන්තම් ඇඟට ශක්තිය ආවා. බොහෝම සතුටෙන් දෙමව්පියන්ගෙන් අවසර අරගෙන දැන් ගියා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න. ඒ වෙනකොට තථාගතයන් වහන්සේ නගරේ ධර්ම දේශනා කරමින් වැඩ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ මුණ ගැහිල්ලා ගිහින් වන්දනා කළා. කිව්වා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට දෙමව්පියන්ගෙන් අවසර ලැබුණා. මාව පැවිදි කරන්න. මේ බුද්ධ ශාසනය තුළ මේ රට්ටපාල ස්වාමීන් වහන්සේ උතුම් පැවිදි භාවයට පත් වුණා. දැන් පැවිදි වෙලා අඩමාසක් එකෙන සති දෙකක් පමණ කාලයක් බුදුරජාණන් වහන්සේ සමඟ මේ පුල්ල කොට්ටිත කියන නියංගමේ වැඩවාසය කරලා බුදුරජාණන් වහන්සේ මහා සඟ පිරිස පිරිවරාගෙන සැවැත් නුවරට චාරිකා ගමන ආරම්භ කරා. එදකොට ඒ කුරු රට ඉඳං කුරු ප්‍රදේශයේ ඉඳං බොහෝ දුරක් යොදුන් ගානක් ඈත තමයි සැවැත් නුවර පිහිටලා තියෙන්නේ. දැන් මේ රට්ටපාල ස්වාමීන් වහන්සේත් බුද්ධ ප්‍රමුඛ සංඝයා සමඟ සැවැත් නුවරට වැඩිය. වැඩම කරලා දැන් තමන්ගේ ගමත් නෙමේ ඈත පලාතක සැවැත් නුවර දැන් වැඩවාසය කරන හොඳට බණ භාවනා කරනවා. භික්ෂූන් වහන්සේලා සමග ධර්ම කතාවේ දෙනවා. බුදුරජාණන් වහන්සේගෙන් කමටහන් අරගෙන බණ භාවනා කරලා ටික කාලයයි සියලු කෙලෙසුන්ගෙන් මිදිලා උතුම් මරහත්වයට පත් වුණා. දැන් රට්ටපාල මහරහතන් වහන්සේ උන්වහන්සේ රහත් වෙලා අවුරුදු 12ක කාලයක් ගෙවිලා ගියා. පැවිදි වෙලා දැන් අවුරුදු 12ක් දැන් රහතන් වහන්සේ නම. දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට රට්ටපාල මහරහතන් වහන්සේ වැඩම කරලා ඇහුවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම පැවිදි වෙනකොට දෙමව්පියෝ මට පොරොන්දුවක් වුණා. මං දෙමව්පියන්ට ඒ තමයි පැවිදි වෙලා ඒ අය බලන්න නිතර එනවා කියලා පොරොන්දුවක් වුණා. මීට පෙරත් බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලුවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම ගමට ගිහිල්ලා මව් දෙමව්පියෝ බලලා එන්න. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ රට්ටපාල ස්වාමීන් වහන්සේ කෙලෙස් සහිතව ඉන්න කාලේ රහත් වෙන්න පෙර බුදුරජාණන් වහන්සේ අවසර දුන්නේ රට්ටපාල මේ එයට කාලයෙන් නොවේ කියෝ. හැබැයි උන්වහන්සේ දැන් රහතන් වහන්සේ නම. බුදුරජාණන් වහන්සේ දන්නවත් දැන්නම් උන්වහන්සේගේ හිත වෙනස් කරන්න කාටවත් බෑ. බුදුරජාණන් වහන්සේ අවසර දුන්නා හොඳයි ඔබ වහන්සේ ඒ දෙමව්පියන්ටත් අනුග්‍රහ පිණිස ඒ ගමට වැඩම කරන්න ඔබට අවසර දෙනවා කියලා ඔන්න බුදුරජාණන් වහන්සේ අවසර දුන්නා. දැන් අවුරුදු 12කට පස්සේ රට්ටපාල මහරහතන් වහන්සේ බොහෝ දුරක් වැඩම කරමින් උන්වහන්සේ දැන් අර කුරු රට තමන්ගේ ගමට වැඩම කරා. පුල්ල කොට්ටිත කියන ගාමේ කෝරව්‍ය කියලා රජ කෙනෙක් තමයි ඒ රාජ්‍ය ඒ වෙනකොට පාලනය කරේ. මේ කෝරව්‍ය රජ්ජුරුවන්ගේ මිගහවීර කියලා උයනක් තියෙන. මේ උයනට තමයි ඉස්සර බොහෝ දුරක් ගෙවාගෙන වැඩම කරපු රට්ටපාල මහරහතන් වහන්සේ මේ රජ්ජුරුවන්ගේ උයනට වැඩම කරලා මේ උයනේ වැඩ හිටියා. උයනේ වැඩ ඉඳලා එදා පහුවදා පාන්දර සිවුරු පොරෝගෙන තමන්ගේ ගෙදරට සිටු මැදුරට උන්වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා. දැන් පාත්තර සිවුරු ඇතුව බිම බලාගෙන දැන් රහතන් වහන්සේ නම් නිවස පැත්තට පිණ්ඩපාතේ වඩිනවා. සිටුවරයා තමන්ගේ පියතුමා නගරේ ඉන්න ධනවත්ම සිටුවරයා කරණවෑමියෙක් ගෙන්නලා කොණ්ඩේ කපනවා. මෙහෙම කොණ්ඩේ කපා ඉන්නකොට සිටු මැදුරේ ඈතින් දැක්ක ගෙවල් පැත්තට මේ ශ්‍රමණයන් වහන්සේ කෙනෙක් එනවා. අඳුනගන්න බෑ මේ පුතා කියලා. අවුරුදු 12කට පස්සේ උන්වහන්සේ වඩින්නේ. ඒ වෙලාවේ පුදුම කේන්තියක් ඇති වුණා. භික්ෂුන් වහන්සේලා දකින්න කොටත් කේන්ති යනවා. ඒ වෙලේ සේවකයන්ට කතා කරලා කිව්වා ආන් ශ්‍රමණෙක් එනවා මුඩු මහණෙක් එනවා කිව්වා. ඔය වගේ උන් තමයි කිව්ව ඇවිල්ලා අපේ එකම පුතාවත් රවට්ටලා අරගෙන ගියේ. දැන් ඔය එන්නේ අපේ මේ මොන හරි දීපලකුත් නැති කරලා යන්න ඔය එන්නේ කියෝ. ඒ නිසා ඉඩමටවත් වද්ද ගන්න එපා. ඕම පන්නලා දාන්න කිව්වා. දැන් සේවකයන්ට කිව්වා ගෙදරට තියා මේ පිළටවත් ඉඩමටවත් වද්ද ගන්න එපා කිව්වා. අපේ එකම පුතා රවට්ටලා අරගෙන ගියේ ඔන්න ඔය වගේ ශ්‍රමණයෝ තමයි කිව්වා. දැන් ඉඩමට ඇතුල් වෙන්න දුන්නේ සේවකයෝ කිව්වා හා මෙහෙ බෑ කිව්වා. ශ්‍රමණයන්ට මෙහෙ බෑ කිව්වා. කපටි ශ්‍රමණයෝ මේ හිටපු සිටු පුත්‍රයවත් අරගෙන ගියා මෙහෙ බෑ කිව්වා. රට්ටපාල මහරහතන් වහන්සේ හිම බිම බලාගෙන ඒ පාර දිගේම වැඩම කරලා ඒ නිවසේ පිටුපස වෙනම පොඩි පාරක් තියෙන ඒ පාර දිගේ වැඩම කරලා නිවසක පිලක් අයින උන්වහන්සේ බිම වාඩි වෙලා වැඩ ඉන්නවා.
එහෙම වැඩ ඉන්නකොට මේ සිටු මැදුරේ සේවිකාව පිළිකන්නෙන් පිළුණු වේගෙන යන පිට්ටු කෑල්ලක් වීසි කරන්න එලියට ගිහිලා විසි කරන්න හදනකොට මේ රට්ටපාල මහරහතන් වහන්සේ කියනවා නැගනිය ඔය විසි කරනදේ මගේ පාත්තරයට බෙදන්න කිය. දැන් අර සේවිකාව ඇවිල ළඟට ඇවිල්ල කිව්වා සාමීනී මේක විසි කරන්න යන දෙයක් මේක පිළුණු වේගෙන කමක් නෑ නැගනිය හිත පහදවාගෙන පූජ කරන්න කිය. ඒ වෙලාවේ අර විසි කරන්න ගිය පිට්ටු කෑල්ල මේ රට්ටපාල මහරහතන් වහන්සේගේ පාත්තරයට අර දාසිය බෙදනකොට උන්වහන්සේගේ ඇගිල්ලි නියපොතු දැක්කා. දැකපු ගමන් අඳුන ගත්තා මේ අපේ සිටු පුත්‍රයා නේද මේ සිටු මැදුරේ මේ සිටුවරයාගේ මේ පුතනුවන්නේද පැවිදි වෙච්ච මේ ඇවිල්ලා ඉන්නේ. දාසිය අංග ලක්ෂණවලින් අඳුන ගත්තා. අඳුනගෙන අර පිට්ටු කෑල පූජ කරලා හේම දුවගෙන ගිහිල්ලා සිටු දේවියට අම්මට කීවා අන්න සිටු දේවිය ඔබේ පුත්‍රරත්නේ පැවිදි වෙච්ච පුත්‍රරත්නය අන්න ස්වාමීන් වහන්සේ නමක් හැටියට ශ්‍රමණයෙක් හැටියට වැඩම කරලා ඉන්නවා. ඒ වෙලාවේ සිටුවරයට දැනුම් දුන්නට පස්සේ සිටුවරයා පුදුම සතුටෙන් දැන් අම්මයි තාත්තයි අපි කිව්වේ ගෙදර එනවා කියලා අපි කිව්වේ ඔන්න අවස්ථාව කියලා දැන් ඔන්න සිටු මැදුරෙන් එළියට ඇවිල්ලා දැන් තාත්තාව එනකොට රට්ටපාල මහරහතන් වහන්සේ අර පිට්ටු කෑල්ල වළඳනවා. හැවිල්ල කිව්ව මේ පුතේ මොකද මේ දැන් ස්වාමීන් වහන්සේ නමක් හැටියට නෙමේ දෙමව්පිය පිළිගන්න. ඒ ගෞරවයක් ඒ දහම් දැනුමක් නෑ කිව්ව මේ සිටු මැදුරට ඔය මොකද කියව පිළවල් වල වාඩිලා මෙච්චර සැප සම්පත් තියෙනවා මේ මාලිගාවල් වගේ ගෙවල් තියෙනවා යන් කිව්ව. ඊට පස්සේ කිව්වා පියතුමනි මේ මෙතන හොඳයි කිව්ව මට. ඊට පස්සේ කිව්වා ඔය මොනවද ඔය ආහාර ගන්න යන්න ගෙදර හොඳට කෑම බීම තියෙනවා ගිහිල්ලා මේ සිට වාඩි වෙලා කමු යන් කිව්වා. ඊට පස්සේ කිව්ව නෑ පියතුමනි මට අද මේ දානේ පිණිස මේ ටික ප්‍රමාණවත් කිව්වා. දැන් දානේ වළඳලා ඉවරයි කිව්වා. දැන් අන්තිමට කතා බහින් තේරුණා වැඩි හරියන්නේ. ඊට පස්සේ කිව්වා එහෙමනම් හෙටවත් දැන් රට්ටපාල මහරහතන් වහන්සේට එහෙමනම් ස්වාමීනි ඔබ වහන්සේ හෙට වඩින්න අනිවාර්යෙන් ගෙදරට හෙට වඩින්න ඕන කිව්වා. හොඳයි පියතුමනි කියලා ඔන්න පහුවදා දානෙට ආරාධනා කරා. දැන් මේ රට්ටපාල මහරහතන් වහන්සේ අර රජ්ජුරුවන්ගේ උයනට වැඩම කළ එදා රාත්‍රී උයන වැඩ හිටිය. දැන් පියතුමා ගෙදර ඇවිල්ලා දැන් අම්මයි තාත්තයි කතා වුණා ඔන්න දැන් අවස්ථාව ඕන් හෙට එනවා දාරිට ගෙදර ආපු ගමන් ඔයි සිවුර ගලවල ඇඳුම් අන්දලා ඉවලා ගෙදර තියාගන්න ඕනේ. දැන් කට්ටිය කතා වෙලා සිටුතුමා මොකද කරේ හිත වෙනස් කරන්නේ කොහොමද කියලා දැන් රෑ තිස්සේ කල්පනා කර ඉඳලා ගබඩාවල තියෙනවා රත්තරන් රිදී මැණික් වර්ග තමන්ට පරම්පරාවෙන් ලැබිච්ච ඒ වස්තුව තියෙනවා දායාද වස්තුව මේ ඔක්කෝම සාලි මැද්දේ ගොඩ ගැහුවා. මනුස්සේත් තරං උසට රන්රිදී මැණික් වර්ග ගොඩ ගහලා කලාලෙකින් වැැහුවා. වහලා ඉවර වෙලා ඊළඟට ආසනයක් පැනෙව්ව ඒ ආසනය ළඟම අර ගිහි කාලෙ බිරින්දෑවරුන්ට කතා කරලා කිව දුවේ ඔන්න හෙට නුඹලට අවස්ථාව කිව. ඒ කාලේ ඔබේ ස්වාමියා යම් ඇඳුමක් ඇඳලා ඉන්න ආස කරානං ඔබ යම් විදිහකට ඇඳල පැළඳලා ඉන්නවට ආස කරානං ඒ වගේම ඇඳල පැළඳලා හිට ඒ ඇඳුම් වලින්ම සැරසිලා ඔන්න ආවට පසේ කොහොමහරි තියෙන මායන්ටික දාලා අල්ල ගනින් කියෝ. දැන් අර බිරින් දෑවරු 4 දෙනාවත් දැන් අන්දල ලස්සන්ට තිබ්බ දැන් අම්මට කිව්වා පුතා ගෙදර ඉන්නකොට කන්න බොන්න ආසකරපු කෑම වර්ග තියෙනවනම් ඒවම හිට හදන්න කියව. දැන් ගෙදර ඔක්කොම ලෑස්ති වෙලා ඉන්න ආපු ගමන් අල්ල ගන්න දැන් ඇඳුණු ලෑස්ති කරලා තිබ සිවුරු ගලවල අන්දවල්. රට්ටපාල මහරහතන් වහන්සේ උදෑසන සිවුරු පොරෝගෙන් නිවසට වැඩිය. ඒ වැඩම කරපු ගමනේ දැන් පිළිගත්ත ස්වාමිනි වඩින්න කියලා දැන් ඔක්කෝම ඔළුවේ තියාගෙන උන්වහන්සේට ආසනයක් පනවල වාඩි කෙරෙව. ඒ වාඩි කිරුවට හැබැයි මේ දානි බෙදන්න දැන් අදහසක් නෑ. උන්වහන්සේ වැඩ හිටියට පස්සේ අර කලාලවලින් වහලා තියෙන මේ රන්රිදී මේ වස්තුව ඇරල පෙන්නවා මෙන්න බලන්න කියවා. මේ තියෙන්නේ ඔබේ මව්ගෙන් මට ලැබිච්ච ඒ දායාද වස්තුව කියව. මගේ පියාගේ පාර්ශවීන් ලැබිච්ච වස්තු අතින් ක්‍රාන්ත ඒව මේ පමණයි කියලා සීමා කරන්න බැරි වස්තුවක් තියෙනවා කිව ගබඩාවල තැම්පත් කරලා. මේ බලන්න කිව මේ මැණික් මේ තියෙන රත්තරක් මේ අපිට තියෙන දේපල. ඒ නිසා මේවා පරිහරණය කරගෙන පිනක් දහමක් කරගෙන මේ පංචකාමයන් විඳගෙන මේ සිටු සම්පත් විඳගෙන ඔය සිවුරු අතහැල්ලා ගෙදරට වෙලා ඉන්න කියව.
ඒ වෙලාවේ රට්ටපාල මහරහතන් වහන්සේ කියනවා පියාණනි ඔබ මං කියන දේට ඇහුම් කන් දෙනවා නම් මෙන්න මේක හිතට ගන්න කිව්වා. මේ වස්තුව ඔක්කොම ගැල්වල නග්ගලා මේවා ගැල්වල පටවලා කරත්තවලින් අරගෙන ගිහිල්ලා හිරන්නේවතී නදියට ගිහිල්ලා ගඟට දාන්න කිව්වා. එතකොට මේවා නිසා යම් ශෝකයක් පරිදේවයක් දුක්ඛ දෝමනස් උපායාසයක් හටගන්නවද වස්තුව නිසා උපදින ඒ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස එතනින්ම නැති වෙනවා කියෝ. දැන් බලන්න පින්වතුනි මිනිස්සු මේ වස්තුව නිසාම දේපල වස්තුව නිසාම කොච්චර ශෝක කරනවද. ඒවා නැතිවෙයි කියලා කොච්චර බයෙන් ජීවත් වෙනවද. ඒවා ආරක්ෂා කරගන්න මොනතරම් උපක්‍රම යොදනවද. තමන්ගේ වස්තුව රැකගන්න කොච්චර ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස හටගන්නෙම පංචකාමයන් නිසාමයි. රට්ටපාල මහරහතන් වහන්සේ කියනවා පියාණනි ඔය වස්තුව කොම කරත්තවල පටවල ගිහිල්ලා ගඟට දාන්න කියනවා. එතකොට මේවා නිසා හටගන්න ශෝක පරිදේව දුක්ඛ දෝමනස් සියල්ල එතනින් නැති වෙලා යනවා කියලා. දැන් ඔන්න වස්තුව පෙන්නලා වැඩි හරි ගියෙත් නෑ. ඊට පස්සේ අර ඒ ගිහි කාලේ භාර්යාවන්ට කීවා ඔන්න දුවේ දැන් උඹලගේ වාරි කීවා. ඇවිල්ලා කොහොම හරි දැන් උත්සාහයක් දරන්න කීවා. දැන් අර බිරින්දෑවරු 4 දෙනා ඉතින් ඇවිල්ලා බොහෝම ආදරෙන් සෙනෙහසෙන් ඇවිල්ලා පෙම්බර සැමිය කියලා දැන් කකුල් දෙක ළඟ වැඳ වැටිලා අහනවා ඇයි අපි ලස්සන නැති වෙලාද මේ දිව්‍යාංගනාව දිව්‍ය අප්සරාවියම් බලාගෙනද ඔබ මේ විදිය ජීවිතයක් ගත කරන්න කිව්වා. එතකොට රට්ටපාල මහරහතන් වහන්සේ කියනවා නැගණියනි මම බඹසර රකින්නේ උතුම් නිවන් මග මේ සසර දුකින් මිදීම අරමුණු කරගෙනයි. එහෙම කියනකොට මර භාර්යාවන්ට මේ නැගණියනි කියලා කීවා කියලා එහෙම සමහරුන්ගේ පපුව හිර වෙලා කලන්තය හැදුනා. අනේ මගේ මේ පෙම්බර ස්වාමියා මට නැගණිය කීවා කියලා ඔන්න ඒ වැඩේ හරි ගියෙත් නෑ. දැන් ඒ අයට සිහි කල්පනාව නෑ. ඒ වෙලාවේ මේ රහතන් වහන්සේ බැලුවා දානි දෙන්න පාටක් නෑ දැන් හැමෝගෙම උපක්‍රමේ සිවුරු ගලව ගන්න. එච්චරයි. ඊට පස්සේ බලපුවාම අම්මා පැත්ත කඳ අඬා ඉන්න. ඇහුවා මෑණියනි මට ආරාධනා කරේ දානයක් පූජා කරන්න නේද? දානේ පූජා කරනවා නම් පූජා කරන්න නැත්නම් වඩිනවයි කියලා. දැන් කරන්න දෙයක් නෑ අර හදලා තිබ්බ දානේ ටික පාත්‍රයට පූජා කරා. ඒ පාත්‍රයට දානේ පූජා කරාට පස්සේ රට්ටපාල මහරහතන් වහන්සේ පාත්‍රය අරගෙන නැකිටලා ගාථා 6කින් දෙමව්පියන්ට මේ සංසාර ගමනේ භයානකකම මේ ශරීරයේ තියෙන පිළිකුල් භාවය පංචකාමයන්ගේ ආදීනව ගැන ගාථා 6කින් දේශනාවක් කරලා ඒ සැනින් සියලු දෙනාට පේන්නම අහසට පැන නැගලා අහසීම වැඩිය. එහෙම වඩිනකොට තමයි දැනගත්තේ අනේ අපේ පුතා මොනතරම් කෙනෙක්ද මොනතරම් 이르දි බල සම්පන්න කෙනෙක්ද. අපි මේ පුළුවන් තරම් උපක්‍රම යොදාගෙන මේ සිවුරු ගලවලා ගෙදරට තියාගන්න උත්සාහ කරාට උන්වහන්සේ මොනතරම් 이르දිමත් කෙනෙක්ද කියලා දැනගත්තේ වැඩම කරපු ගමනේ. පින්වතුනි මේ රට්ටපාල මහරහතන් වහන්සේගේ ජීවිතයත් එක්ක බොහොම තව ලස්සන කතාවක් මේ දේශනාවේ සඳහන් වෙනවා. ඒ තමයි මේ කෝරව්‍ය කියන රජ්ජුරුවන්ට ආරච්චි වුණා මේ රට්ටපාල මහරහතන් වහන්සේ තමන්ගේ උයනේ වැඩඉන්න. මේ රජ්ජුරුව ඇවිල්ලා මේ මහරහතන් වහන්සේ ඒ කාලේ සිටුවරෙක් හැටියට ඉන්න කාලේ බොහොම මිත්‍රයෙක්. මේ කෝරව්‍ය රජ්ජුරුවන්ගේ බොහෝම හිතයිසි මිත්‍රයා. රජ්ජුරුවන්ටත් හිතාගන්න බැරුව තිබුණා මෙච්චර සැප සම්පත් තිබිලා මේ තරම් ධන දහන්නේ තිබිලා මේ තරම් වස්තුව තිබිලා මේ සියල්ල අතහැරලා පැවිදි වුණේ ඇයි කියලා. මේ රජ්ජුරුවන්ට ආරංචි වුණ අන්න තමන්ගේ උයනේ වැඩ ඉන්නවා. රජ්ජුරුවෝ ඒ වෙලාවේ ඇවිල්ලා මේ මහරහතන් වහන්සේට වන්දනා කරලා එකත් පසකින් වාඩි වෙලා ඉස්සල්ලා වටිනා කලාලයක් ගෙනහලා කිව්වා මේ මත වැඩ ඉන්න. උන්වහන්සේ කියනවා නෑ රජතුමනි ඕක අපට කැප නෑ කිව්වා. ඒ වෙලාවේ මට මෙතන හොඳයි කිව්වා රජ්ජුරුවෝගේ වැඩ ඉන්න කිව්වා. දැන් ඔන්න ධර්මසා කතාවක් පටන් ගත්තා. කෝරව්‍ය රජ්ජුරුවෝ කියනවා ස්වාමීනි මම අහලා තියෙන්නේ කෙනෙක් පැවිදි වෙන්නේ මෙන්න මේ හේතු මත කියලා. දැන් බලන්න අදත් මිනිස්සුන්ගේ මේ අදහස් තියෙනවා. රජ්ජුරුවෝ කියනවා මං අහලා තියෙන්නේ කෙනෙක් පැවිදි වෙන්නේ වයසට ගිහිල්ලා ජරාවෙන් පිරිහීමට පත් වුණාට පස්සේ හොඳටම වයසට ගිහිල්ලා මොකුත්ම කරගන්න බැරි වෙනකොට සමහරු හිතනවා දැන් ඉතින් වැඩක් නෑ. දැන් ඉතින් හොඳට වයෝ වෘදයි නැගිට ගන්නත් බෑ පනත් නෑ මොකුත් කරගන්න බෑ. මීට වැඩිය හොඳයි දැන් ගිහින් සිවුරක් දාගන්නවා. කවුරු හරි මට උදව් උපකාර කරගෙන ඉන්න නැතේ අන්තිම කාලේ කියලා. අන්න එහෙම සමහරු ජරාවට පත් වෙලා පිළිසරණක් නැති නිසා පැවිදි වෙනවා කියලා මං හිතාගෙන හිටියේ.
නමුත් ඔබ මේ තරුණ වයසේ මේ තරන් සැප සම්පත්තිබිලා මේ නගරෙම ඉන්න ධනවත්ම සිටුවරයගේ පුට්‍රරත්නය ඔබට මේ තරන් ධනදහන්නේ සැප සම්පත්තිබිලා ඔබට දිව්‍යාංගනා වගේ කුමාරිකාවරු ඉඳලා මේ තරම් වස්තුව තිබිලා තරුණ වයසේ ඔබ පැවිදි වුණේ ඇයි කියලා මට ප්‍රශ්නයක් තියෙනවා කිව්. ඊළඟට මේ රජ්ජුරුව කියනවා ස්වාමීනී මම අහලා හිතිබ්බේ මං හිතාගෙන හිටියේ සමහරු පැවිදි වෙන්නේ ලෙඩ වෙලා හොඳටම රෝගාබාධ ඇති වෙලා සමහරු ලෙඩ වෙලා කවුරුත් නෑ දැන් සලකන්න නෑ උපස්ථාන කරන්න නෑ හොඳටම ගිලන් වෙලා ඉන්න ලෙඩ වෙලා දුකට පත් වනාට පස්සේ කවුරුත් නැති නිසා හිතෙන්ට පුළුවන් සිවුරත් ආගත්තොත් හොඳයි කවුරු හරි උදව් කරන්න ඇත එතකොට මිනිස්සු අපිට සලකන්න ඇත සිවුරදාගෙන ඉන්න නිසා හරි කියලා සමහරු ලෙඩරෝග නිසා පැවිදි වෙනවා කියලා මං හිතාගෙන හිටිය ඔන්න ඒ කාලේ රජවරු හිතන් හිටපු දේව හැබැයි ස්වාමීනි ඔබහන්සේ මේ තරුණ වයසේ මේ තරන් සැප සම්පත් දනදහන්න තිබිලා මහා සිටුවරෙක් හැටියට මේ වස්තුව තිබිලා ඔබහන්සේ පැවිදි වුණේ ඇයි කියලා මට හිතාගන්න බෑකිව. ඊළඟ රජ්ජුරුව කියනවා ස්වාමීනී මං හිතාගෙන හිටියේ සමහරු භෝගයන්ගෙන් භෝග විනාසයට පත්වෙලා භෝග සම්පත් සමහරුන්ගේ දනදහන්නේ නැතිවෙන. ඊළඟට දේපොල නැත්තර නැති වෙලා යනවා. ව්‍යාපාර බංකොලොත් වෙලා හිතන දැම් වැඩක් නෑ දැන් අතේ සතේන ඊට වැඩි හොඳයි පැවිදි වුණාන එහෙම හිතන ඇත්තින්න පුළුව එදකොට මේක මේ නිවන් දකින්න තියෙන වැඩ පිල්ලක් නෙමේ සමහරු හිතනවා මේකෝ වයිසට ගිහිල්ලා එක්කො ලෙඩ හැදුනට පස්සේ එක්කො අන්තිම කාලේ තියෙන දන දහන්නේ නැතිවෙලා සැප සම්පන් නැතිවෙලා ගෙවල් දොරවල් ඔක්කොම දේපල නැත්තර නැති වුණාට පස්සේ අතේ සතේ නෑ කවුරුත් නෑ දැන් උදව්වක් කරන්න බෝගයන්ගෙන් පිරිහුණාට පස්සේ හිතනවා සිවුරත් දාගත්තනම් හොඳයි කියලා. එහෙම හිතන අයත් ඉන්න පුළුව රජතුමා කියන ස්වාමීනි මං හිතන් හිටිය පැවිදි වෙන්න එහෙම අය කියලා. හැබැයි ඔබහන්සේ මේ තරුණ වයසේ ඔබහන්සේට මේ තරන් දනදහන්නේ සැප සම්පස් සිටු මැදුරු මාලිගා වගේ රජෙකුට වගේ වස්තුව තිබිලත් ඒ සියල් අතහැරලා ඔබහන්සේ පැවිදි වුණේ ඇයි මට ඒක ප්‍රශ්නයක් කියව. ඊළඟට කියනවා රට්ටපාලනි මම හිතාගෙන හිටියේ සමහරු ඥාති පරිහානය නිසා පැවිදි වෙන. ඒ කියන්නේ දැන් සමහරයි ඉන්නවා කාත් කවුරු නැති වෙලා අසරණ වෙන. දැන් අපි දන්න සුනාමියාව පවුලේ 7-8 දෙනා මැරිලා එක්කෙනා ඉතුරු වෙච්චයි හිටිය. පටාචාරා කතාව හිතන් තමන්ගේ ස්වාමියට සර්පය දෂ්ට කරා දරුවෝ දෙන්න අචිරවතී ගගේ ගහගෙන ගියා එක දරුවෙක් කුකුස්සෙක් දැහැගෙන ගියා අම්මා තාත්තා දෙන්නත් එනකොට සොහොනි දැවෙනවා කවුරුත් නැතුව අසරණ වුණා. ඒ අසරණ වුණාට පස්සේ පිහිට පිළිසරණ පිණිස අවසානයේ පිස්සු හැදිලා 80න් හරි පෙර පිනක් නිසා ජේතවනාරාමයට තමයි දුවගෙනාව. හැබැයි මේ ලෝකෙ පහළ වෙච්ච ශේෂ්ඨතම කල්්‍යාන මිත්‍රයන් වහන්සේගේ ඒ ධර්මය අහන්න ලැබුණ. ඒ බුදුරජාණන් වහන්සේගේ පිහිට ලැබිච්ච නිසා මේ බුද්ධ ශාසනයේ ශික්ෂාකාමී භික්‍ෂුණීන් අතර අග්‍රස්ථානය ලැබුණේ පටාචාරා රහත් භික්‍ෂුණී. එතකොට අපිට පේනවා ඒ වගේ සමහරු තමන්ගේ හිතයිසි ප්‍රියයන් තමන් බොහෝම ආදරය කරපු අය තමන්ට අහිමි වෙලා මිය ගිහිල්ලා ජීවිතේ පාවෙලා කලකිරිලා දැන්නම් වැඩක් නෑ ජීවත්වෙනවා මේ මැරිනවාට වඩා හොඳයි පැවිදි වෙනවා කියලා කාත් කවුරුත් නෑ මන් දැන් තනි වුණ අසරණ වුණා කියලා තනිකම නිසා ඥාතින්ගෙන් පිරිහීම නිසා කාත් කවුරුන් නැතිකම නිසා පැවිදි වෙනවා කියලා සාමිනි මං හිතාගෙන හිටිය. හැබැයි ඔබහන්සේ මේ තරුණ වයසේ ඔබහන්සේට දෙමවපියෝ ඥාතීන් බිරින්දෑවරු ඔබහන්සේට මේ රාජ්‍ය තුළ මොනතරන් යාළු මිත්‍රෝ හිතවත්තු ඥාතීන් ඉන්නවද. මේ සියලු දේපල තිබිලත් ඔබහන්සේ මේ තරුණ වයිස පැවිදි වුණේ ඇයි ස්වාමීනි කියලාහන. අන්නේ වෙලාවේ රට්ටපාල මහරහත්තන් වහන්සේ බොහොම පරම ගහම්බීර ධර්මකාරණයක් රජ්ජුරුවන්ට කියන. ඒ තමයි කියනව රජතුමනී මං පැවිදි වුණේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ මෙන්න මේ වගේ ධර්මයක් අහලා උපනීයති ලෝකයේ අද්දුව අත්තානෝ ලෝකයේ අනබිස්සරෝති අස්සකෝ ලෝකයේ සබ්බම් පහය ගමනියන් ඌනෝ ලෝකයේ අතිත්තෝ තන්හා දාසෝ මෙන්න මේ කාරණා 4 තේරුම් ගත්ත නිසයි රජතුමනි මං පැවිදි වුණේ කිව. තැන් රජ්ජුරුවන්ට මේක තේරුම් ගන්න අමාරුවකි වනේ ස්වාමීනි මටෝක විස්තර ඇතුව කියල දෙන්න කිව. උපමා උපම ඒ වලින් කියල දෙන්න කිය. ඒ වෙලාවේ රට්ටපාල මහරහතන් වහන්සේ රජ්ජුරුවන්ට කියන රජතුමනි උපනීයති ලෝකයේ අද්දූ. ඒ තමයි හැමදේම විනාසවමින් ජරා මරණය කරා යනවා. රජතුමාට ඕක මං විස්තර ඇතුව මෙහෙම කියන්නම් කිය.
උපමාවලින් කියන රජ්ජුරුවන්ගේ ගහන රජතුමාට දැන් වයස කියද ස්වාමීනි මට දැන් 80ක් වෙනවා කියව. ඒ වෙලේ මහරහතන් වහන්සේ යන රජතුමාට මතක දවුරුදු 20 25 30 වගේ තරුණ වයසේ රජ්ජුරුවන්ගේ කාය ශක්තිය. එතකොට රජ්ජුරුවෝ බොහෝම උද්දාමෙන් කියනවා ස්වාමීනි ඒ කාලේ මං බොහෝම දක්ෂයි කියනවා සටන් වලට. මං කඩුහරඹ වලට බොහොම දක්ෂයි. අහසට පැන නැගලා අහසේ කඩුහරඹ දක්වනවා. මං අස්වැයන් පිට නැගලා බොහෝ ශිල්ප දක්වපු කෙනෙක්. ඒ කාලේ මං බොහොම දක්ෂයි. එතකොට මහරහතන් වහන්සේ රජතුමනි දැන් අනේ ස්වාමීනී දැන්නම් මට කඩුව උස ගන්නවත් පණ නැහැ කියෝ. මට ඉඳගත්තොත් නැගිට ගන්න අමාරුයි කියෝ. කොන්දරි දෙනවා අතපයරි දෙනවා දැන් මං ජරාවට පත් වෙලා කියෝ. ඒ වෙලාවේ මේ මහරහතන් වහන්සේ කියනවා රජතුමනි ඔන්න ඔය ධර්මතාවේ උපනීයති ලෝකයේ අද්දූ කියලා බුදුරජාණන් වහන්සේ විස්තර කළ දේශනා කිරීමේ ලෝකයාම ජරාවට පත්වෙනවා. හැමදේම ජරා මරණයෙන් හැමෝම ජරාවට පත්වෙලා මරණය කරා යන. හැබැයි බොහෝ දෙනෙකුට ඕක තේරෙන්නේ මැරෙන්න වැටුනට පස්සේ. රජතුමනි මන් තරුණ වයසෙම මේ සියලු දේවල් නැසිලා වෙනසිලා කාය ශක්තිය නැති වෙලා ජරාවට පත්වෙනවා කියන කාරණය තරුණ වයසෙදිම තේරුම් ගත්ත නිසයි කිව මේ සැප සම්පත් සියල් අතහැරලමං උතුම් විමුක්තියක් කරමුණු කරගෙන පැවිදි වුණේ කිව. රජ්ජුරුව සාදු කාරදීල කිවා සාදු සාදු ස්වාමීණී මට තේරුණා කිව. අනේ ස්වාමීණී ඔබහන්සේ අර අනික් කාරණයක් මට කියල දෙන්න කිව. අත්තානෝ ලෝක අනබිස් සරෝති ඒ මොකක්දේ කාරණයක. ඒවෙලේ කින රජතුමනී කිසිම පිහිටක් නෑ අපි මේ සංසාර ගමනේ අසරණයි කිව. අනේ ස්වාමීණී මට කියල දෙන්න කිවා අපි කොහොමදේ අසරණ වෙන්නේ. ඒ වෙලාවේ කියනවා රජතුමාට රෝග පීඩා තියෙනවාද කෙලැහව. ඒ වෙලේ කියන අනේ ස්වාමීණි මට වාතාබාධයක් තියෙනවා කියෝ. මට උදේ නැකිටිනකොට අමාරු මේ ඇඟ පතම රිදෙනවා. ඊළඟට ඔළුව රිදෙනවා. මගේ ඇගේ මේ වගේ අසනීපතියනවා මේ වගේ රෝග පීඩා තියෙනවා කිය. ඒ වෙලාවෙ කියනවා රජතුමනී දැන් ඔබට ඇමතිවරු ඉන්න. ඔබට බිරින්ද ඇවරු ඉන්නවා දේවිවරු ඉන්න. රාජ පුතුන් ඉන්න. ඔබට මේ තරම් වස්තුව තියෙනවා. ඔබට පුළුවන් දැහවා මගේ මේ අසනීපි භාරගන්න කියලා කාටවත් භාරදෙන් පුළුවන්කමක් නෑ. ඔබ අසරණයි කියව. ඒ නිසා රෝග පීඩා ඉදිරියේ ඔබ අසරණයි කියව. ඒ නිසා මෙන්න මේ කාරණේ ලෙඩවෙන්න කලින්ම මන් තේරුම් ගත්තා කියව. ඒ තේරුම් ගත්ත නිසයි කිවත් තරුණ වයසෙම මේ සියලු සැප සම්පත් අතහැල්ල මං පැවිදිවුණේ. අනේ සාදු සාදු ස්වාමීණී මට ඒ කාරණය තේරුණා කියව. ඊළඟ කාරණය අහනවා ස්වාමීණී අස්සකෝ ලෝකයේ සබ්බම් පහය ගමනිය මොකද ස්වාමිනී ඒ කාරණය. ඒ වෙලාවෙ කියනවා රජතුමනී මේ වස්තුව සියල්ල අතහැරලා මගේ කියලා මේ සියල්ල පිළිගත්තත් මේ ඔක්කොම අතහැල්ල දාලා යන්න වෙනවා. ඒ කාරණී බුදුරජාණන් වහන්සේ විස්තර කර. දැන් රජතුමාට මේ වස්තුව තියෙනවා රාජ්‍ය තියෙනවා. මේ රාජ්‍යයේ මේ වගේ මාලිගාවල් තියෙනවා මේ රාජ්‍ය හැම දෙයක්ම රජ්ජුරුවන්ට අයිති. හැබැයි රජතුමා මිය පරලව ගියොත් ආයි රජතුමාට මේවා ලැබෙනවද කියලා හැව. අනේ ස්වාමීනී මං මිය ගියොත් මං කරගත්ත පිනක් කුසලයක් අනුව කොහේ හරි උපදී ඊට පස්සේ මට මේවා ලැබෙන්නේ කිය. එදකොට බලන්න ඔබම හිතන්න ඔබට කොච්චර දේපල වස්තුව මොනවා තිබුණත් ආයි මැරුණට පස්සේ ඔක්කොම අතහරින්න වෙනවා. ආයි මනුස්සලෝකෙ කොහේ හරි ඉපදිලා දරුවෙක් හැටියට ආවත් පරණ පෙරජීවිතයේ දේපල වස්තුව හම්බෙනවාද. ඒව හම්බෙන්නේ. ඒ නිසා රජතුමනී මොන රජකංකරත් සිටුකංකරත් මාලිගා තිබුණත් රත්තරං කඳුගහගෙන හිටියත් මේ මගේ කියලා මොනවා තිබුණත් මේ සියල්ල අතහැරලා යන්න වෙනවා. රජතුමනි මේ කාරණය මන් තරුණ වයසෙදිම තේරුම් ගත්තා කියව. ඒ බණහල බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් මට ඒක වැටහුණා. ඒ නිසයි කිව තරුණ වයසෙම මේ සියල් අතහැල්ල මං පැවිදි වුණේ කියව. අනේ සාදු සාදු ස්වාමීණි මට තේරුණා වැටහුණා කිය. ස්වාමීණි තව එක කාරණයක් තියෙනවා ඌනෝ ලෝක අතිත්වූ තන්හාදාසෝ. ස්වාමීණි මොකක්ද ඒ කාරණය මට ඒක විස්තර කරලා දෙන්න කිය. ඒ වෙලා උපමාවලින් කියනවා රජතුමනී රජතුමාට මේ රාජ්‍ය තියෙනවා. මේ රාජ්‍ය වස්තුව තියෙනවා. රජතුමාට හිතවත් අමාත්‍යවරු 4 දෙනෙකුත් තවත් විදේශ රටකින්ගෙන අමාත්‍යවරෙක් ඇවිල්ල කියනවා රජතුමනී උතුරු දිසාවේ රාජ්‍යයක් තියෙනවා මී මැස්සො නැති මී වදයක් වගේ. කිසිම කරදරයක් නැතුව යටත් කරගන්න පුළුවන් මේ වගේ වස්තුව තියෙන රාජ්‍යයක්.
රජතුමාට පණවිඩියාව රජ්ජුරු මොකද කරන්නේ ස්වාමීනි මම මගේ සේනාවත් එක්ක ගිහිලා ඒ රාජ්‍ය යටත් කරගන්නවා කිය. ඊළඟට අනි පැත්තෙන්ගෙන අමාත්‍යවරකෙන රජතුමනී දකුණු දිසාවේ විශාලට සැප සම්පත්තියන රාජ්‍යයක් තියෙනවා කිසිම සටනක් නැතුව අයිති කරගන්න පුළුව. එතකොට රජ්ජුරුම ස්වාමීනි මං ඒකත් අයිති කරගන්නවා. අර 4 දිසාවම තියෙන රාජ්‍ය 4ම අයිති කරගෙන. ඊළඟට මේ භූමියෙන් එහා වෙන දූපතක තියෙන රාජ්‍යයක් ගැන පණවිඩයක් එනවා. ඒකත් අයිති කරගන්න පුළුවන් වස්තුව තියෙන. රජ්ජුරුව මොකද කරන්න ස්වාමීනිමන් සේනාව එක්ක නැව්වල හරි නැගල ගිහිලා ඒ රාජ්‍යත් අයිති කරගන්න. දැන් තමන්ගේ රාජ්‍යයි 4 දිසාවේ රාජ්‍ය 4යි අර දූපතේ රාජ්‍යයි ඔක්කොම 6ක් තියෙන. මේ රහතන් වහන්සේ අහන රජතුමා ඔය රාජ්‍ය 6ම ඇඳන් 6ක එකවර නිදාගන්නවද කියලා නෑ එක රාජ්‍යයක එකවර නිදාගන්න. ඔය රාජ්‍ය 6ම මාලිගා 6 එකවර ඉන්න පුළුවන්ද බෑ. තැටි 6ක රන් තැටි 6ක එකවර කෑම කන්න පුළුවන්ද නෑ. එතකොට මේ මොන තරන් ලැබුණත් කවදාවත් තන්හාාවට දාස වෙලා ඌනෝ ලෝක අතිත් වූ තන්හා දාසු ලෝක සත්වයා හැමදාම තන්හාාවෙන් හොයනවා කවදාව තෘප්තිමත්වීමක් තියෙනවද නෑ. මොන තරන් සැප සම්පත් ලැබුණත් කොච්චර රාජ්‍ය ලැබුණත් බුදුරජාණන් වහන්සේ වදාලා රන් කහවනු වැස්සත් කවදාවත් ඇති කියලා හිතෙන්නෑ කියන. නහයටම යට වෙලා තිබ්බත් හිතෙනවා තව ටිකක් වහිනවනන් කියලා හිතෙනවා. ඒ වගේ මේ කෙලෙස් වලින් කවදාවත් තෘප්තියක් ලබන්න බෑ කිය. ඒ කාරණේ මං වටහාගත්ත නිසාමයි රජතුමනි තරුණ වයසෙ මේ සියලු දේවල් අතහැල්ල පැවිදි වුණේ කියලා රට්ටපාල මහරහතන් වහන්සේ කෝරාවේ රජ්ජුරුවන්ට මේ කරුණු කියනකොට රජ්ජුරුව පැහැදුන. පිංවතුනී මෙන්න මේ මහරහතන් වහන්සේ තමයි මේ බුද්ධ ශාසනය තුළ සද්ධාවෙන් පැවිදි වන්නන් අතර අග්‍රස්ථාන ලැබුවේ රට්ටපාල මහරහතන් වහන්සේ. එදකොට මේ වගේ බලන් අපිට පේනවා බුද්ධ ශාසනය තුළ කල්ප ලක්ෂයක් පාරමී පුරාගෙන ඇවිල්ලා පැවිදිවෙන් මොන තරන් සටනක් කරාද. තමන්ගේ දෙමවපියෝ ඥාතීන් යාළුමිට්ටයෝ ගිහි ජීවිතය හිටපු බිරින්දෑවරු සියලු දෙනා මොන තරං උපක්‍රම යෙදුවත් උන්වහන්සේට පුළුවන් වුණා උපවාසයක් හරි කරලා තමන්ගේ අරමුණ ජයගෙන පැවිදි වෙලා ධර්මාවබෝධය කරායන්. ඒ තමයි මේ බුද්ධ ශාසනය තුළ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාට අයිති සද්ධාවෙන් පැවිදි වන්නන් අතර අග්‍රස්ථානය ලබපු රට්ටපාල මහරහතන් වහන්සේ. ඒ උතුම් රට්ටපාල මහරහතන් වහන්සේට අපගේ නමස්කාරයම වේවා කියලා හදවතින් ඔබ වන්දනා කරන්න.